වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අය විදියට ඔබ අපි කොයි කවුරුත් දැනගෙන සිටිය යුතුයි අප තේරුම්ගෙන සිටිය යුතුයි අප උනන්දු විය යුතුයි හැකි හැම වෙලාවකදීම පුංචි හෝ පිනක් එකතු කරගන්න ජීවිතේට හැකි හැම විටම පුංචි හෝ පිනක් ජීවිතයට එකතු කරගන්නවා නම් ඔහු ප්‍රඥාවන්තයෙක්. ප්‍රඥාවන්තයා තමයි පුංචි කියලාවත් පින අතහරින්න නැතුව පින එකතු කරන කෙනා. ඒ නිසා ඔබත් උත්සාහ කළ යුතුයි හැකි හැම විට සුළු හෝ පිනක් ජීවිතයට එකතු කරගන්න උත්සාහ කළ යුතුයි. පින් අතර ඊටාම අග්‍රවන පිනක් සීලය ආරක්ෂා කිරීමෙන් රැස් වෙනවා. දන් දෙන කෙනාට දානෙහි විපාක විදියට සුගතියෙහි එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකේ නැත්නම් දිවි ලෝකේ ආයු වර්ණ සැප බල ලබන්න පුළුවන්. හැබැයි සීලමය පින්කම අත්හැරපු කෙනෙක් හිටියොත් සුගතියෙහි ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. සුගති ලෝකයක යම් කෙනෙක් උපදිනවා නම් ඒ සීලය නිසා ඉපදෙන පිනෙහි විපාකයක් විදිහට. දැන් අපි මනුෂ්‍ය ලෝකේ ඉන්නේ. මනුෂ්‍ය ලෝකය කියන්නේ සුගති ලෝකයක්. මේ මනුෂ්‍ය ලෝකයට අපට එන්න පුළුවන් වුණේ පෙර ජීවිතයේ සිල් ආරක්ෂා කිරීම නිසා රැස් වෙච්ච පිනෙන් ඒ පිනෙහි විපාකයක් විදිහටයි. මේ ජීවිතයේදී අපි පින් කරගන්න අසමර්ථ වුණොත් ඊළඟ ජීවිතයේ මනුෂ්‍ය ජීවිතයකට එන්න අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න පිනෙහි විපාක කොතරම් ආශ්චර්යමත්ද කියලා. පිනක විපාකයක් විදිහට මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඊටා යහපත් ජීවිත ගත කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ලෝකයට එන්න තරම්වත් පිනක් කරගත්තේ නැති කෙනා දුගති ලෝකයක ඉපදෙන්නේ. പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, නිරය, අසුරනිකාය කියන සතර අපහයි ඉපදෙනවා. පින අහිමි කරගත්ත කෙනා, පව් කරගත්ත කෙනා. මනුෂ්‍ය ලෝකයට එන්න සීලය ආරක්ෂා කිරීමෙන් රැස් වෙන පින තියෙන්න ඕන. මනුෂ්‍ය ලෝකයේ ඊටා යහපත් ජීවිතයක් ලබන්නට ඊටා සුවපහසු ආකාරයේ කම්සප ලැබමින් මේ මනුෂ්‍ය ලෝකයේ සුවසේ වාසය කරන්නට සීලයෙන් සහ දානමය වශයෙන් රැස් වූ පින තියෙන්න ඕන. යම් කෙනෙකුට සීලය නිසා පින උපදව ගන්න අසමර්ථ වෙලා තිබුණොත් සිල් ආරක්ෂා කරලා පින් කරගත්තේ නැති කෙනාට මනුෂ්‍ය ලෝකයට එන්න ලැබෙන්නේ නැහැ. සීලය ආරක්ෂා කරගන්න බැරි කෙනාට මනුෂ්‍ය ලෝකයටත් වඩා ඉහළ සුගති ලෝකයකට කිසිසේත් යන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට අප දන්නවා මනුෂ්‍ය ලෝකයේ සුගති ලෝකයක් ඊටා සැප තියෙන සුවපහසු තියෙන තැනක්. නමුත් මේ මනුෂ්‍ය ලෝකයට වඩා සුවපහසු තියෙන ලෝක තියෙනවා. චාතුම් මහරජික ලෝකය, තාවතිංස ලෝකය, යාම ලෝකය, තුසිත ලෝකය, නිම්මාන රති ලෝකය, පරිනිම්මිත වසවර්ති ලෝකය මේ විදිහට ඊටාම සැප සහිත ලෝක ගැන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා තියෙනවා. ඒතර සුගති සම්පත් තිබෙන සුගති සැප තිබෙන ලෝක අතර මිනිස් ලෝකයේ තමයි අඩුම සැපක් තියෙන ලෝකය. මිනිස් ලෝකයට වඩා
ඊටාම ඉහළ සැප සම්පත් තිබෙන ලෝක තමයි අනිකුත් ලෝක. චාතුම් මහරජික ලෝකයෙන් ඉහළට තියෙන ලෝක මිනිස් ලෝකයට වඩා ගොඩාක් සැප සම්පත් තිබෙන ලෝක. මිනිස් ලෝකයේ පටන් ඊටා ඉහළ සැප සම්පත් තිබෙන සියලුම තැන්වල උපතක් ඇති කරන්නට සීලය අනිවාර්යෙන් මූමනා කරනවා. සීලයෙන් රැස් වෙන පින අනිවාර්යෙන් මූමනා කරනවා. සීලය අසම්පූර්ණයි නම් සීලය කිලිටි නම් මිනිස් ලෝකයටවත් එන්න ලැබෙන්නේ නැහැ. දුස්සීල කෙනාට මිනිස් ලෝකයේ අහලකටවත් එන්න ලැබෙන්නේ නැහැ. දුස්සීල කෙනා මිනිස් ලෝකේ පවා දුකසේ වාසය කරන්නේ. බයෙන්, තැතිගෙන, ශෝකයෙන්, පසුතැවීමෙන් මිනිස් ලෝකෙදී වාසය කරන්නේ දුස්සීල කෙනා. එහෙම කෙනෙක් මිනිස් ලෝකයට තබා මිනිස් ලෝකේ ඉක්මවා යෑම කෙසේ වෙතත් මිනිස් ලෝකයටවත් එන්න ලබන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අය විදිහට අවම වශයෙන් මේ මිනිස් ලෝකයටවත් යලි එන අය බවට පත් වෙන්න ඕන. නමුත් මේ මිනිස් ලෝකය ඉක්මවා ඊතා යහපත් ජීවිත උපදව ගන්න උනන්දු විය යුතුයි. අවම තැන තමයි මනුෂ්‍ය ලෝකය. අවම තැන කියන්නේ එතනින් පහතට ඊටාම දුක් සහිත ලෝකයක් තියෙන්නේ. මිනිස් ලෝකයටවත් එන්න බැරි කෙනාට ඊළඟට තියෙන්නේ තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය, අසුර ලෝකය මේ වගේ තැන්. ඒ ලෝකවල තමයි බහුතරයක් පිරිස උපදින්නේ. ඒකට හේතුව තමයි දුස්සීල භාවය. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ ලෝකයේ ඉන්න මිනිසුන් අතර සිල්වතුන් කොතරම් මිදීද? සීලය සුරක්ෂිත කරන්නට කැමති අය කොච්චරක් ඉඳීද? සීලය ගැන දන්නේත් කොච්චර ටිකක්ද? නේද? එනිසා සීලය කොතරම් වටිනා පුණ්‍ය ක්‍රියාවක්ද කියලා තේරුම් අරගෙන සීලය සුරක්ෂිත කරගන්න උත්සාහ කරන්න. සීලය හොඳින් සුරක්ෂිත කරගත්තොත් ඒ සීලෙහි පිහිටා කරන දානමය පින්කමත් බබලීමෙන් යුක්ත අග්‍ර විපාකින් යුක්ත පුණ්‍ය ක්‍රියාවක් බවට පත් වෙනවා. දැන් බලන්න සීලය හොඳින් ආරක්ෂා කරන කෙනා මනුෂ්‍ය ලෝකයට ආවොත් මනුෂ්‍ය ලෝකේ යාට බත් ව්‍යාංජන ආදී දේ අනුභව කරන්න ලැබෙනවා. නේද? ඊළඟට හොඳ වස්ත්‍ර, හොඳ ගෙවල් දොරවල්, යාන වාහන, ආභරණ ආයිත්තම් මේ වගේ දේවල් පරිහරණය කරන්න ලැබෙනවා. ඒ වගේම මිනිසුන් තමන්ගේම අම්මා තාත්තා, බිරිඳ ස්වාමියා, දුවදරුවා, ඥාති හිත මිතුරා මේ ආදියගේ සෙනෙහස, ආදරය, කරුණාව, හිත මිතුරුකම්, යහළුකම් මේවා තියෙනවා. දැන් බලන්න ඔබ කල්පනා කරොත් ඔබට තේරෙයි මේ බත් වේලකට වඩා ආදර සෙනෙහස සුව පහසු උපදවනවා නේද? බත් වේලකට වඩා මිත්‍ර භාවය උපකාර වෙනවනේ නේද? සුවේ පිංස පවතිනවා. එතන මේ මනුෂ්‍ය ලෝකයේ තියෙනවා ඒ ආදරය, කරුණාව, හිතවත්කම, මිත්‍ර භාවය, සෙනෙහස මේ සියල්ල මනුෂ්‍ය ලෝකයේ තියෙනවා. ඒතර ඒවා ලැබෙන්නේ මොකෙන්ද? සීලයෙන් පෙර සිල් ආරක්ෂා කර පිනෙහි විපාක විදිහට තමයි මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය, මිත්‍ර භාවය ආදී මේ සියල්ල අපි භුක්ති විඳින්නේ. සිල් ආරක්ෂා කරන්න බැරි කෙනා
තිරිසන් ලෝකෙට යනවා. තිරිසන් ලෝකෙට ගියාම කැම බීම ලැබෙනවා. දැන් අපි දන්නවා අපේ ගෙදර දැන් ගෙවල් වල ඉන්නේ සතුන්ට කන්න බොන දෙනවා සමහරට හුරුතල් කරනවා. නමුත් මිනිස්සයා ලබන සැපයට ලබන්න පුළුවන්ද? කවදාවත් ලැබෙන්නේ නැහැ. නේද? සත්තුන්ගෙනුත් මිනිසුන්ගේ කරුණා මෛත්‍රිය හිත මිතුරුකම් ලැබෙන සත්තු කී දෙනෙකුටද? ඊටාම සුළු පිරිසකට. අති බහුතරයක් සතුන් බියෙන් තැතිගෙන දුක් සහිත පීඩා සහිත ජීවිත ගත කරන්නේ. ඔවුන්ට මනුෂ්‍ය ලෝකයේ ලබන සැප සම්පත් ලබන්න බෑ. යලි මිනිස් ලෝකෙට ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා මිනිසුන් ලබන මේ සුවය, මිනිසුන් ලබන මේ පහසුව සීලේහි විපාක. සිල් ආරක්ෂා කිරීමෙන් ලැබෙන විපාක. ඒ නිසා සීලය ඊටාම උනන්දුවෙන් ආරක්ෂා කරගන්න. ඊළඟ දේ බලන්න මිනිසුන් කයේ පහසුවට වඩා සිතේ පහසුව ලබන්න පුළුවන් අය. බය තැතිගෙනින් නැතු දැන් ආදරය, සෙනෙහස, කරුණා, මෛත්‍රිය ආදී තීන් තැන බයක් තැතිගෙනීමක් නැහැ. දැන් මේ ඔබේ නිවසක ඉන්න කුඩා දරුවන් බලන්නකෝ. කොච්චර කෙලිදෙලින් සතුටෙන් සොම්නසින් වාසය කරනවද? ඒ කුමකින්ද? කැම බීම නිසාමද? අම්මගේ ආදරය, තාත්තගේ ආදරය, නේද? වැඩිහිටියන්ගේ ආදරය, සෙනෙහස මේවා ඉන්නේ ඒගොල්ලෝ සතුට තියෙන්නේ. සත්තුන්ගේ පැටවුන්ට ඒක තියෙනවද? තිරිසන් සත්තුන්ගේ පැටවුන්ට ඒක තියෙනවද? සමහර සතුන්ගේ පැටව් ඒ පැටවුන්ගේ අම්මම කෑමට ගන්නවා, මරලා කනවා. මිනිස් ලෝකේ එහෙම නෙවෙයි. මිනිස් ලෝකේ දැන් බලන්න ප්‍රසන්න මහත්තයාගේ තාත්තා කලුරිය කරේ අවුරුදු 97ක් වෙලා. මේ දරුවන්ට අවුරුදු 50 60 දරුවෝ. ඒ තාත්තා කුඩා දරුවන්ට වගේ ඒ දරුවන්ට ආදරේ නේද? අපි කොයි කාටත් අපි වයසෙන් මෝරලා ගියත් අපි අවුරුදු 60 70 වයස වුණත් අපේ අම්මා තාත්තා පොඩි ළමයින්ට වගේ අපට ආදරේ නේද? ඒකෙන් අපට සතුටක් ප්‍රබෝධයක් නැද්ද? තියෙනව නේද? නේද? මේ ලෝකෙ මිනිස්සු හොඳින්ම වාසය කරන්නේ කෑම බීමෙන් පමණක් නෙවෙයි. ආදරයේ, සෙනෙහස, මිත්‍ර භාවයේ, අන් අයගේ හිතවත් බව, ඒ අතරින් අග්‍රම සුවය ලැබෙන්නේ අම්මා තාත්තගේ ආදරෙන්. ඒ සියලුම සුව පහසුව ලැබෙන්නේ සීලයෙන් ඉපදිච්ච පිනේ විපාකයක. පෙර ජීවිතයක අපි සිල් ආරක්ෂා කළ නැත්නම් අපි මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. සිල් ආරක්ෂා කරන නිසා මනුස්ස ලෝකෙට ආපු නිසා අද මිනිසෙයින් අතර බොහෝ දෙනාගේ ආදරයේ, සෙනෙහස, හිත මිතුරුකම්, ඒ අතර අම්මා තාත්තගේ ආදරයේ, සෙනෙහස අප අප්‍රමාණ විඳිමින් සුව පහසු ජීවිතයක් ගත කරනවා. එහෙනම් ඒ අපට සැප උපදවා දෙන ඒ සීලය ඊටා ගෞරවයෙන් ආරක්ෂා කරගන්න. පෙර සිල් ආරක්ෂා කිරීමෙන් ඇතිවෙච්ච පින, පෙර කළ පින සිහි කරන්න. අපි අතීත ජීවිතවල සිල් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිසා ඒ සීලෙහි විපාක විදියට, ඒ පිනෙහි විපාක විදියට අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා අද අම්මා තාත්තගේ, ඥාති මිතුරන්ගේ, දුව දරුවන්ගේ මේ කොයි කාගේත් ආදරයට, සෙනෙහසට, හිත මිත්‍ර භාවයට අපි එකතු වෙලා තියෙනවා. එයින් අපි සුව පහසු විඳිනවා. පෙර ජීවිතයේ අප සිල් ආරක්ෂා නොකළා නම් අද එහෙනම් අපි තිරිසන් ලෝකේ, නැත්තම් പ്രേත ලෝකේ, නැත්තම් නිරේ. එනිසා ඔබ මේ පින්කම් කරන අය විදිහට, දානයට ඊටා කැමැත්තෙන් දානමය පින්කම් කරන අය විදිහට දානෙන් පමණක් සෑහීමටපත් නොවි, දානමය පින්කමෙන් පමණක් සෑහීමටපත් නොවි, සීලමය පින්කම හොඳින් සිදු කරන්න උත්සාහ කරන්න. දැන් අපි පෙර ජීවිතයේ දානේ පමණක් කළා දුස්සීලව වාසය කළා නම් අද එහෙනම් අපි තිරිසන් ලෝකේ තිරිසන් සත්තු විදිහට තමයි බත් මාළු කන්නේ. පැහැදිලිද?
ඔබට දැන් ඔබේ පෙර ජීවිතයේ ඔබ ආරක්ෂා කර සීලය ගැන ඔබට දැන් ගෞරව ආදරය තියෙන්න ඕන. පෙර ජීවිතයේ හෝ ඔබ සිල් ආරක්ෂා කළා. එයින් අද සුවසේ වාසය කරනවා. ඒ වගේම තමයි මෙලව මේ ජීවිතයේදී යමෙක් සිල් ආරක්ෂා කරොත් මෙලවත් සුවේ තියෙනවා. මෙලව සීලය ආරක්ෂා කරගන්න බැරිනොත් මෙලවදීම දුක් පීඩා පටන් ගන්නවා. මෙලවදීම බය තැති ගැනීම, ශෝකය, කනස්සල්ල පටන් ගන්නවා, ඉපදෙනවා සීලය පළුදු කරගන්න කෙනාට. එනිසා සීලය හොඳින් ආරක්ෂා කරගන්න, සීලය පළුදු කරගන්න එපා. උපාසක උපාසිකාවන් විදිහට සිල්පද 5යි ආරක්ෂා කරගන්න තියෙන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන සිල්පද 5 ආරක්ෂා කරගන්න. ඒ සිල්පද 5 ආරක්ෂා කරගන්න ඔබට දුෂ්කරයි වගේ තේරේවි. ඒකට හේතුව තමයි පුරුදු නැතිකම සහ ඔබ ගත කරන කාමභෝගී ජීවිතයේ ස්වභාවය. කාමභෝගී ජීවිතය තුළ ඔබ කම්සප උපදව ගන්න සිද්ධ වෙනවා. ඔබට රස්සාව කරන්න මිනිසුන් එක එකතු වෙන්න සිද්ධ වෙනවා. මිල මුදල් හම්බ කරන්න වෙනවා. මේ ආදී දේවල් කරගෙන යනකොට සිල්පද 5 ආරක්ෂා කර ගැනීම ඔබට යම් දුෂ්කරතාවයක් එනවා. ඒ දුෂ්කරතාවයෙන් ඔබ නිදහස් කරලා දුෂ්කර නැති විදිහට සීලය ආරක්ෂා කරගන්න බුදුරජාන් වහන්සේ අවවාද කරනවා. පොහොය දවසේදී අටසිල් ආරක්ෂා කරගන්න කියලා ඔබට අවවාද කරනවා. උපාසක උපාසිකාවන් උපෝසත දිනේ විදිහට උපෝසත දිනේදී අටසිල් සමාදන් වෙලා අටසිල් ආරක්ෂා කරගන්න ඕන මහරහතන් වහන්සේලා අනුකරණය කරමින්. එතකොට ඒ පින ඒ පුහුණුව උපකාර වෙනවා පංචශීලය ආරක්ෂා කරගන්න. ඒතර පොහොයට අටසිල් ආරක්ෂා කරමින් නිති පංචශීලය ආරක්ෂා කරගත්තොත් මෙලවදීම සුවපහසු ජීවිතය ඉපදෙනවා. මෙලවදී සුවපහසු ජීවිතය කියන්නේ බය තැති ගැනීම නැති, වෛර ක්‍රෝධ නැති සිත ඇති වෙනවා. යමෙකුට බය තියෙනවා නම්, තැති ගැනීම තියෙනවා නම්, වෛරය ක්‍රෝධය තියෙනවා නම්, රාගය තියෙනවා නම්, ඒ වයින් බලවත් පීඩා ලැබෙනවා නම් සුවපහසු නෑ. කොච්චර කන්න බොන තිබ්බත් වැඩක් නෑ. කොච්චර ඇඳුම් පැළඳුම් තිබ්බත් වැඩක් නෑ. සිත පීඩයි නම්, සිත කිලිටී නම්, සිත කිලිටී නම් පීඩාව ඇති වෙනවා. ඒතර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත වැහිලා තියෙනකොට සිල්පද පළුදු වෙනවා. ඒතර බය, තැති ගැනීම, වෛරය, ක්‍රෝධය, පසුතැවීම, ලැජ්ජාව ආදී දේවල් වලින් හිත වැහිලා, හිත කිලිටි වෙලා. ඒතර පහසුවක් නැහැ. රාජ භෝජන තිබ්බත් වැඩක් නැහැ. ඊටාම ලස්සන ඇඳුම් පැළඳුම් ආභරණ ආයතන තිබ්බත් වැඩක් නැහැ. සුවයක් නැහැ. දුස්සීල භාවය මෙලොව පරලොව දෙකෙහිම දුක් උපදිවන්න හේතු වෙනවා. එනිසා දුස්සීල භාවය ඇති වෙන්න දෙන්න එපා. දුස්සීලව වාසය කරගෙන දුස්සීලව ඉඳමින් දානයක් දුන්නත් සතුට තියනවද? දුස්සීලව ඉන්න කෙනා දානෙ ටිකක් අරගෙන ගිහින් භික්ෂුන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද? බුද්ධ පූජාව ටික අරගෙන ගිහින් බුදුරජාන් වහන්සේගේ ආසනයේ තියලා හොඳ හිතකින් පූජා කරන්න පුළුවන්ද දුස්සීලව ඉඳගෙන? සිල්පද පළුදු කරගෙන බුද්ධ පූජාව ටික පූජා කරනවත් හිතට ඉඩක් තියනවද? ඉඩක් නැහැ නේද හිතට? පස්සට යනවනේ. දුස්සීල භාවය කියන්නේ හිතේ පිරිහීමට හේතු වෙන දෙයක්. හිතේ නැගිටීමකට හේතු වෙන්නේ නැහැ. හිත දුර්වල වෙනවා. පසුගාමි බවට පත් වෙනවා. පිරිසෙන් ඈත් වෙනවා, කොන් වෙනවා. ඒකට කියනවා අවිසරද භාවය කියලා. සීලවන්ත භාවයට පත් වුනහම ඔහු සිතෙන් නැගිටීමට පත් වෙනවා. ඔහුගේ සිතේ ප්‍රබෝධයක් තියෙනවා. පිරිස අතර ඔහු සුවෙන් වාසය කරන්නට සමර්ථ වෙනවා. ඒකට කියනවා විසරද භාවය කියලා. සීලවන්ත භාවය මිනිස්සෙකු විසරද භාවයට පත් කරනවා.
ඒක සුවයක්. ඒක සැපතක්. ඒක ආහාරයකින්, ඇඳුමකින්, ආභරණයකින්, මිල මුදලකින් කිසිසේත් ලබන්න බැරි. කෝටි ප්‍රකෝටි මුදලක් තිබ්බත් ලබන්න බෑ. සීලේ නිසා උපදවන සුවය. සීලය ආරක්ෂා කරගන්න මුදල් ඕනෙත් නැහැ. සීලේ නිසා උපදින ප්‍රබෝධය, විශාරද භාව නිසා ඇති වෙන සුවය ධනයකින් වෙනත් භෞතික ධනයකින් උපදවන්න බෑ. හිඟන්නට හරි සීලය තියෙනවා නම් සීලේ නැති දුස්සීල කෝටිපතියට වඩා සුවෙන් ඉන්න පුළුවන්. ඒ නිසා අපට සැබෑම සුවය උපදවන, සැබෑම පහසුව උපදවන ඒ උතුම් පුණ්‍ය ක්‍රියාව සිල් ආරක්ෂා කිරීම උමනාවෙන් කරන්න, උනන්දුවෙන් කරන්න, අත් නොහැර කරන්න. සීලය පළුදු කරගන්න කෙනා, දුස්සීල කෙනාට සිදුවෙන දේ තමයි සිතේ පීඩාව ඇති වෙනවා. සිතේ බය, තැති ගැනීම, කනස්සල්ල, ශෝකය, පසුගාමී බව ඉපදෙනවා සීලය පළුදු කරගන්න දුස්සීල කෙනාට. එහෙම කෙනාට එක හිතකින් ඉන්න බෑ. එක හිතක් කියලා කියන්නේ සිතේ එකඟතාවයකින් ඉන්න බෑ. එහෙම නැත්නම් එයාට පුණ්‍ය ක්‍රියාවක් තුල, කුසලයක් තුල සිත එකක තියාගන්න, එකතු කරන් ඉන්න බෑ. දුස්සීල කෙනාට, මම කලින් කිව්වේ දුස්සීල කෙනාට බුද්ධ පූජාව පූජා කරගන්නවත් බෑ. හොඳින් දුස්සීල කෙනාට අම්මා තාත්තට වන්දනා කරගන්නවත් බෑ. හොඳින් මුණ දෙන්න බෑ. එහෙනම් යහපත් දේ හිතේ පිහිටව ගන්න බෑ දුස්සීල කෙනාට. ඒකට හේතුව හිත දුර්වලයි, හිත කිලිටි, විපිලිසර භාවයෙන් යුක්තයි කියලා කියන එකට. ඒ දුස්සීල භාවය නිසා ඇතිවන කිලිට නිසා යහපත් දේ ඔස්සේ හිත එකතු කරගෙන ඉන්න බෑ. පුණ්‍ය ක්‍රියාවකට නගන්න බෑ. පිනෙහි යොදවන්න බෑ. කුසලෙහි යොදවන්න බෑ. නමුත් සීලවන්ත කෙනාගේ සිත පිරිසිදුයි, කිලිටි රහිතයි. ඔහුගේ සිතේ බය, තැති ගැනීම, ශෝකය, පසුතැවීම, වෛරය, ක්‍රෝධය කියන කිලිටි කරන දේවල් බැහැර වෙලා යනවා. සීලය නිසා ඔහු තුල ප්‍රබෝධය ඇති වෙනවා. පිරිසිදු සිතෙන් වාසය කරද්දී යම් පිනක් කරද්ද ඒ පින එක හිතෙන් කරන්න පුළුවන්. ඒ පිනට හිත නගන්න පුළුවන්. පුණ්‍ය ක්‍රියාවකට හිත ගන්න පුළුවන් යහපත්ව. යහපතේ යොදන්න පුළුවන් හිත පහසුවෙන්. කුසලයට නගන්න පුළුවන්. ඒතර යම් පුණ්‍ය ක්‍රියාවක්, යම් කුසල ක්‍රියාවක් කරද්දී සිත ඒ ඔස්සේ හොඳින් පවතිනවා. ඒකට කියනවා හිතේ එකඟතාවය කියලා. එමෙ වෙන්නේ සීලවන්ත කෙනාටයි. සීලවන්ත කෙනාගේ සිත පිරිසිදු වෙනවා. පිරිසිදු සිතෙන් යහපත් දෙයට හිත යොමන්න පුළුවන්. ඒ යහපත් දෙයට හිත යොමු කරන්න පුළුවන් හැකියාව, එහෙම නැත්නම් හිත යහපතේ පිහිටන එකට කියනවා එකඟ වෙනවා කියලා. සිත එකඟ වෙනවා කියලා කියන්නේ ඒකට. සිත එකඟ වෙන්නේ යහපත් දෙයට පමණයි. අයහපත් දෙයත් එක්ක එකඟ වෙලා ඉන්නේ. අයහපත් දෙය කොච්චර කරත් මිනිස්සු හිත එක තියාගෙන ඉන්න බෑ. හිත බයට තැති ගැනීමට, ශෝකයට, කනස්සල්ලට පත් වෙනවා. සිත විසිරීලා තියෙන එතකොට. පැහැදිලිද? නරක දේ අතහැරලා හොඳ දේ කරන කෙනාට සිත එහෙම කැළඹිල්ලෙන් තියෙන්නේ නැහැ. සිත පහසුවෙන් තියෙනවා. සුළු පුණ්‍ය ක්‍රියාවක් කරත් ඒ සුළු පුණ්‍ය ක්‍රියාවෙහි පවා සිත හොඳින් පවත්වන්න පුළුවන්. අන්නේ බඳු කෙනාට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න පුළුවන් ඊටාම හොඳින්. දහම් ගුණ සිහි කරන්න පුළුවන් ඊටා හොඳින්. සංඝ ගුණ සිහි කරන්න පුළුවන් ඊටා හොඳින්. වන්දනාමාන ආදී දේ ඊටා හොඳින් කරන්න පුළුවන්. දානමය පින්කමක් ඊටා හොඳින් කරන්න පුළුවන්. දානෙහි දන් දීමේදී තුන්තැනෙහි හිත පහදව ගන්න පුළුවන්. දන් දීමට පෙර, දන් දෙනකොට, දන් දීමට පස්සේ මේ තුන් ස්ථානයේම හිත පහදවගෙන ඉන්න පුළුවන් සීලවන්ත කෙනාට. දුස්සීල කෙනාට දානයක් දෙන්න කලිනුත්
සිතේ පැහැදීම නැහැ. හිත පවත්ත ගන්න බෑ. දන් දෙද්දිත් බෑ. හිත එක තැන තියෙන්නේ නැහැ. ඒ දාන ක්‍රියාවත් එක්ක පුණ්‍ය ක්‍රියාවත් එක්ක හිත පවත්ත ගන්න බෑ. දාණයෙන් පස්සේ කොහොමත් බෑ දුස්සීල කෙනා හිත පවත්වාගෙන ඉන්න. බලන්න සීලය අපට කොයිතරම් අනුග්‍රහයක් දක්වනද සුවපහසු ජීවිතේට. සීලවන්ත කෙනාගේ සිත යහපතට ගන්න පහසුයි. කුසලයට ගන්න පහසුයි. ඒ යහපත් ක්‍රියාවත් එක්ක කුසලයට එක්ක සිත පවතිනවා. ඒකට මොකද්ද කියන්නේ? සිත එකඟ වෙනවා කියලා කියන්නේ ඒකට. ඒකාග්‍රතාවය කියලා කියනවා. ඒකටම කියනවා සමාධිය කියලා. අපි අහලා තියෙනවද සමාධිය කියලා වචනයක්? ඒ සිත යහපතෙහි එකට යොදවන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි අහලා තියෙනවනේ කුසල අරමුණක සිත පවත්වනවා කියලා අපි අහලා තිනෙත් ඒක. බුද්ධ පූජාව තියෙනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන ඒ බුදු ගුණ ටික කියන්න පුළුවන් නම් එක හිතකින් ඒ සීලවන්ත කෙනෙකුට අම්මා ළඟ ඇවිදින් විනාඩි 5ක් හරි අම්මත් එක්ක සෙනෙහසින් අම්මට උපස්ථාන කරන් ඉන්න පුළුවන් නම් සීලවන්ත කෙනාට තාත්තගේ උපස්ථානේ ඊතා සෙනෙහසින් මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් කරන්න පුළුවන් නම් සීලවන්තයාට. එහෙම නැත්නම් එයාට එක හිතකින් හොඳ හිතකින් ඒ කටයුතු කරන්න බෑ. එතන අපේ සිත යහපතට යොමු කරගන්න සිත යහපත් විදිහට යොදන්න උදව් වෙන්නේ සීලය. සීලවන්ත කෙනාගේ සිත කුසල අරමුණකට යහපත් අරමුණකට ගන්න පුළුවන්. ඒතර ඒ යහපත් අරමුණකට කුසල අරමුණකට හිත යොමු කිරීම එහෙම නැත්නම් කුසල අරමුණේ හිත පවත්වනවා කියන එකට කියනවා සිත එකඟ වෙනවා. සමාධිය ඇති වෙනවා කියලා කියනවා. ආන් මේ විදිහට මේ සිත එකඟ කරගෙන ඉන්න පුළුවන් නම් යහපත් දෙයක ඒක මිනිස්සෙකුට වේවා දෙවි කෙනෙකුට වේවා ඊටාම යහපත් දෙයක්. ඊතරම් යහපත් ලාභයක් මේ ලෝකේ කොතනකවත් නැහැ. කුසල අරමුණකට සිත අරගෙන සිත කුසල අරමුණක් තුළ පිහිටවගෙන ඉන්න පුළුවන් නම් ඒ මිනිසයා දෙවියන්ට වඩා අග්‍ර වටිනා මිනිසෙක්. බ්‍රහ්මයාට වඩා අග්‍ර වටිනා මිනිසෙක් බවට පත් වෙනවා. ඒ වටිනාකම මිනිසෙකුට එකතු කරන්නේ සීලය. එවිදිහේ සීල නිසා පිරිසුදු සිතෙන් යුක්තව යමෙකුට කුසල අරමුණෙහි හිත පවත්වාගෙන ඉන්න පුළුවන් නම් ඒතර කුසල අරමුණ කිව්වහම ඔයගොල්ලෝ හිතන්න එපා මේක තන ඉඳගෙන ගොඩාක් වෙලා භාවනා කර කර ඉන්නවා කියන එක පමණක් නෙවෙයි. මම කලින් කිව්වේ අම්මා තාත්තට හොඳ හිතෙන් කැම ටිකක් දෙන්න පුළුවන් නම් යහපත් හිතෙන් ඒ සීලවන්තයාට. එහෙම නැති කෙනාට එක් කරගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව පවත්වද්දී තෙරුවන් ගුණ සිහි කරගන්න පුළුවන් නම් ඊටා හොඳ හිතෙන් සීලවන්තයාට දුස්සීලයට එක් කරගන්න බෑ. ඒතර අපට පුළුවන් වෙලාවකදී මෛත්‍රිය වඩන්න පුළුවන් නම් බුදු ගුණ වඩන්න පුළුවන් නම් දහම් ගුණ සංඝ ගුණ වඩන්න පුළුවන් නම් ඒ සීලවන්ත කෙනාට මක්නිසාද සීලවන්ත කෙනාගේ සිත පිරිසිදුයි. පිරිසිදු සිත යහපත් දේ පිහිටනවා. පිරිසිදු සිත දුෂ්කර නෑ යහපතට ගන්න. යම් අය යහපත් දේ කරන්න දුෂ්කරයි කියලා කියන්නේ ඇයි මට භාවනා කරගන්න බෑ. එහෙම නැත්නම් බුදු ගුණ වඩන්න බෑ. දහම් ගුණ වඩන්න බෑ. මේ ආදි වශයෙන් සමහර අයට දුෂ්කරතා තියෙන හේතුව මොකද්ද? සිත ඒ කුසලයට ගන්න බෑ. සිත පිරිසිදු නැති නිසා. ඒ සඳහා කළ යුත්තේ සීලය හොඳින් ආරක්ෂා කර ගැනීම. සීලය හොඳින් ආරක්ෂා කරනකොට ගෙදර දොරේ කටයුතු පවා ඉතා හොඳින් කරන්න පුළුවන්. දැන් ළමයින්ට උමනා උපකාර කරනවා. ළමයින්ට කැම්බින් හදනවා. ළමයි අම්මලා කුඩා ළමයි නලවනවා. කුඩා ළමයි නිදි කරවනවා. මේ වගේ දෙයක්වත් කරන්න පුළුවන්ද සීලවන්ත නැත්තම්? අඬන ළමයෙක් නලව ගන්න පුළුවන්ද අම්මා කෙනෙකුට සීලවන්ත නැත්තම්? බෑ නේද? ළමයෙකුගේ උපකාර
ටික කරලා දෙන්නත් බෑ නේද? නේද? එහෙනම් සීලවන්ත භාවය අපේ සාමාන්‍ය හැම කටයුත්තක්ම නිවර්දිව පහසුවෙන් සුවෙන් කරන්න උදව් වෙන දෙයක්. ඔයාගත්ත කෑම ටික බෙදාගත්ත කෑම ටික කන්න පුළුවන් ද සිත පහසු නැත්තම්? ඊටා මිහිරි භෝජනේ පිගානට බෙදලා දෙනකොට ඒක කන්න බෑනේ සීලවන්ත නැත්තම්. නේද? ඊටා සුව පහසු ඇඳක නිදා ගන්න පුළුවන්ද සීලවන්ත නැති කෙනාට? නිින්ද යන්නේ නැහැ. බලන්න මෙලව සැප අපට අහිමි කරන්නේ මොකකින්ද? දුප්පත්කමින්ද? අනුන්ගේ වෛරයකින්ද? අනුන්ගේ අමනාපකින්ද? නෑ. මෙලව සැප අපට අහිමි කරන්නේ දුස්සීල භාවය නිසා. සීලවන්ත භාවය මෙලවදීම අපට සැප උපදවා දෙනවා. සුවසේ නිදා ගන්න හරි පුළුවන්. බෙදාගත්ත කෑම ටික අනුභව කරන්න පුළුවන් හොඳින්. ළමයි ලපටින්ගේ කටයුතු ටික කරගෙන පහසු ජීවිතය ගත කරන්න පුළුවන්. රැකිරක්ෂාව ආදී දේවල් සුවෙන් කරන්න පුළුවන්. සීලවන්ත කෙනාට. ඒතර මේ හැම කටයුත්තක්ම එකඟ වූ සිතෙන් හිත විසිරෙන්නේ නැතුව කරන්න පුළුවන් නම් ඒක තමයි සුවය කියන්නේ. ඒතර මේ විදිහේ සීලවන්ත කෙනාට බුදු ගුණ සිහි කිරීම, දහම් ගුණ සිහි කිරීම, සංඝ ගුණ සිහි කිරීම ආදී දේවල් හොඳින් කරන්න පුළුවන්. ඒ වගේ සිත පිරිසුදු කෙනාට, සිත එකඟ වෙන කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය හොඳින් අහන්න පුළුවන්. ඒ ධර්මය හොඳින් සිහි කරන්න පුළුවන්. ඒ ධර්මයේ ජීවිතයට ගලපලා බලන්න පුළුවන්. ඒ වගේ සිත පිරිසුදු කෙනා චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳින් අහුම්කම් දෙනකොට, ඒ ධර්මයේ තේරුම් ගන්නකොට, ඒ ධර්මයේ ජීවිතයට ගලපලා බලනකොට ඔහුට ලැබෙන විශේෂ දේ තමයි ඔහුට මේ ලෝකයේ යථාර්ථය ගැන අවබෝධය ඇති වෙනවා. ඇත්ත ඇතිසැටියෙන් දැකීම ඔහුට සිදු වෙනවා. ඒකට අපි ධර්මයේ ඉගෙන ගන්නවා යතහභූත ඥානය කියලා අපි ඉගෙන ගන්න මේ වචනේ. මේ ලෝකයේ යථාර්ථය අවබෝධ වෙනවා පිරිසිදු සිතෙන් වාසය කරන කෙනාට. පිරිසිදු සිත ඇති වෙන්නේ සීලවන්ත කෙනාට. ඒතරේ සීලවන්ත කෙනා චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ජීවිතයට ගලපා බලද්දී යලි යලි විමසා බලද්දී ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් යතහභූත ඥානය ඔහුට ඇති වෙනවා. ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකිද්දී ඔහු දකිනවා මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. ඒ වගේම ආදීනවයක් තියෙනවා. ඒ වගේම මේ ලෝකයෙන් නිදහස් වීමක් තියෙනවා කියලා තුන් ආකාරයකින් දැකීම ඔහුට ඇති වෙනවා. ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකිනවා කියන්නේ යන්නේ ඒකට. ඒ ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින කෙනාට තමයි ඒ ලෝකයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන දේ දකින්න පුළුවන්. එතකොට සිත අපිරිසුදු කෙනා, දුස්සීල කෙනා ලෝකයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන දේවල් දකින්න උහුට බෑ. උහුට ආදීනවයක් දකින්න ලැබෙන්නේ නැහැ කවදාවත්. ඔහු මතු පිටින් පේන ආස්වාදය විතරයි ඔහුට තේරෙන්නේ. මතු පිටින් පේන ආස්වාදයට ඔහු රැවටෙනවා. ආස්වාදයට රැවටිලා ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ආස්වාදයට ගොදුරු වෙනවා. ඔහු ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න මහන්සි වෙනවා. ඒකටමයි දඟලන්නේ. එයින් තොර ලෝකයක් ඔහුට නැහැ. ඒ කොහොම කෙනාද? ලෝකේ යථාර්ථය නොදකින කෙනා. එමෙත යතහභූත ඥානය නැති කෙනා. එමෙතන ආස්වාදයේ ආදීන නිස්සාරණය කියන ධර්මයන් තුන නොදකින කෙනා. ඒ කොහොම කෙනාද? ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න අසමර්ථ කෙනා. ඒ කොහොම කෙනාද? සිත අපිරිසුදු කෙනා. ඒ කොහොම කෙනාද? දුස්සීල කෙනා.
දුස්සීල කෙනාගේ සිත අපිරිසිදුයි. සිත අපිරිසිදු කෙනාට කුසලයක හිත පවත්වා ගන්න බෑ. එයාට ආරි සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගන්න බෑ. ඔහුට ලෝකයේ ඇත්ත ඇතිසින් දකින්න බෑ. ඔහු ආස්වාදය මතු පිටින් පෙන්න පුංචි ආස්වාදයට අහු වෙලා ඇහැ සතුරු කරන, කන සතුරු කරන, නාසය සතුරු කරන, දිව සතුරු කරන, කය සතුරු කරන මහන්සි වෙනවා. ඔහුට ආදීනමක් දකින්න බෑ. ඔහු ආස්වාදයට රැවටිලා ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, ඊර්ෂ්‍යාකම් කරනවා, කුහකකම් කරනවා, කපටිකම් කරනවා, රළු ගොරහැඩි විදිහට හැසිරෙනවා, දෙමාපියන් සලකන්නේ, දම්පැන් දෙන්න කැමති නැහැ. ඔහු දුස්සීලවත් ජීවිතය ගත කරනවා. ඒතර ඔහුගේ සිත තවත් පීඩාවටපත් වෙනවා නරක දේ කරන නිසා. පීඩාවෙන් වාසය කරන කෙනා දුකසේ වාසය කරනවා. මරණාසන්න වෙද්දී අතිශයින්ම දුකටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. බයට තැතිගෙනපත් වෙනවා. මලම් පස්සේ പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරේ ඉපදෙනවා. ගැලවීමක් නැහැ. බේරීමක් නැහැ. සීලවන්ත කෙනා පිරිසුදු සිතෙන් වාසය කරනවා. පිරිසුදු සිතෙන් වාසය කරනකොට ආරි සත්‍ය ගැන අවබෝධය ඔහුට ඇති කරගන්න පුළුවන්. ආරි සත්‍ය ගැන අවබෝධය ඇති වෙන කෙනාට යතහභූත ඥානය නැත්නම් ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන්. ඒතර ඔහු මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා, ආදීනමයකුත් තියෙනවා කියලා දකිනවා. මේන් නිදහස් වීමකුත් තියෙනවා කියලා දකිනවා. ඔහුට ආදීනව පේනවා. ආදීනව පෙනෙන නිසා ඔහු ඇහැ කන නාසය දිව ශරීරයේ සිට පිනවීම ගැන පරිස්සම් වෙනවා. ඇයි? ආදීනවයක් තියෙනවා කියලා දකින්න නිසා. ඔහු දන්නවා ඇහැ පිනවීමම සීමා රහිතව කරගෙන යනකොට ඒකේ ආදීනව මතුවෙන්න පටන් ගන්නවා. කන පිනවීමම සීමා රහිතව කරගෙන යනකොට මුලින් ආස්වාදයක් තියෙනවා. ඇහැ පිනවීමේ ආස්වාදයක් තියෙනවා. ඒකට යට වෙලා දිගින් දිගට ඒකම කරගෙන ගියොත් ආදීනවයට ගොදුරු වෙනවා. යතහභූත ඥානය කියන්නේ ආන් ඒක දකින්න කෙනා. ලෝකේ ඇත්ත ඇතිසැටියෙන් දකින්නවා කියන්නේ ඒකයි. ලෝකේ හැම පැත්තක්ම දකින්නවා. එහෙම නැත්නම් එක පැත්තයි යාන්තම් ඩිංගක් මතු පිටින් පොඩ්ඩක් පේන්නේ. ආස්වාදයේ විතරක් යාන්තම් දකින්න කෙනා ඒකට ගොදුරු වෙනවා. පළඟැටිය ගින්නට අහු වෙනවා වගේ. ගින්නේ ආස්වාදයට ඇදිලා යනවා. ආදීනව පේන්නේ නැහැ. සිත පිරිසුදු කෙනා, සීලවන්ත කෙනාගේ සිත පිරිසුදුයි, ආර්ය සත්‍ය අවබෝධය ඇති වෙනවා. ඔහුට ආස්වාදය වගේම ආදීනවයක් තියෙනවා කියලා ඔහු දන්නවා. ආදීනව තේරුම් ගැනීමෙන් නිදහස් වෙනවා කියලා ඔහු දන්නවා. එතකොට ඔහුට ආදීනවය දකින්න පුළුවන් හැකියාව ඇති වෙනවා. ආදීනව දකින්න බැරි කෙනා ආස්වාදය විතරයි දකින්නේ. ආස්වාදයේම සිහි කරගෙන ඉන්නකොට ඔහු තුල රාගයේ ආසාව ඇති වෙනවා. ආසාවෙන් තමයි ඔහු පාපී ක්‍රියාවලට ගොදුරු වෙන්නේ. දැන් පව් වැඩ කරන කට්ටිය නිකම්ම නෙවෙයි යන්නේ. ඒකට ආස නිසා. සත්තු මරන්නේ, වැරදි කාමසේවනය කරන්නේ, බොරු කියන්නේ, හොරකම් කරන්නේ, මත්ද්‍රව්‍ය බොන්නේ ඒකට ආස නිසා. ඇයි ඒ ආසාව ඇති වෙන්නේ? ඒකේ ආස්වාදයේ සිහි කර ඉන්නවා. ඒතර ඔහු ඒක කරනවා. නමුත් ඔහුම දන්නේ බය තැති ගැනීමෙන් හිත කිලිටි වෙනවා. පව් රැස් වෙලා නිරේට නිරේ උපතකට සකස් වෙනවා. പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ උපතකට සකස් වෙනවා. මේ ධර්මයේ දන්න කෙනා සීලය ආරක්ෂා කර ගන්නවා. සීලය ආරක්ෂා කරනකොට සිත පිරිසිදු වෙනවා. පිරිසිදු සිතෙන් ආර්ය සත්‍ය ගැන අවබෝධය ඇති කර ගන්න ඔහුට පුළුවන්. ආර්ය සත්‍ය ගැන අවබෝධය ඇති වෙන කෙනාට ආස්වාදයක් තියෙනවා කියලා දන්නවා. ඔහුට තේරෙනවා ආදීනමක් තියෙනවා මේ ලෝකේ. ඔහුට ආදීනව දකින්න පුළුවන්. ආදීනව දකින්න කෙනාට ආදීනව සිහි වෙනවා. ආදීනමේ සිහි වෙද්දී ඇහැ පිනවීම ගැන ඔහුට දෙවතාවක් නෙවෙයි, තුන්වතාවක් නෙවෙයි, බොහෝ වතාවක් තේරුම් ගනිමින් ඇහැ පිනවීම සීමා කරන්න ඔහු සමර්ථ වෙනවා. එතකොට ආස්වාදය සීමිතයි කියලා ඔහු දන්නවා. ආස්වාදයේ සීමිතයි කියලා දන්න කෙනා ඒකට යට වෙන්නේ නැහැ. ආදීනව සිහි කරන්න ගන්නවා. ආදීනව දකිනවා, ආදීනව සිහි කරනවා.
ආදීනව සිහි කරනකොට ආසාව ඉපදෙන්නේ නැහැ. ආසාව ගෙවිලා යනවා. රාගය ඉපදෙන්නේ නැහැ. රාගය ගෙවිලා යනවා. ආදීනවේ දකින්න පුළුවන්කමට කියනවා නිබ්බිදාවටපත් වෙනවා කියලා. ඒ නිබ්බිදාවටපත් වෙන්නේ යථාභූත ඥානයේ තියෙන කෙනා. ආරි සත්‍ය කියන අවබෝධය ඇති වෙච්ච කෙනා. ඔහුට ආදීනවේ දකින්න පුළුවන් නිබ්බිදාවටපත් වෙනවා කියලා ඒකට කියන්නේ ධර්මයේ තුල. ඒතර නිබ්බිදාවටපත් වෙන කෙනා ආදීනව දකින්න කෙනා ආදීනව සිහි කරනවා. ආදීනව සිහි කරනකොට සිත කිලිටි කරන යම් කාමාශාවන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී කාමයන් ගැන තිබෙන දැඩි ආශාව, ලෝභය ගෙවිලා යනවා, ෂේ වෙලා යනවා. හිත කිලිටි කරන ස්වභාවය ගෙවිලා යනවා. හිත පහසුටපත් වෙනවා. පාපී ක්‍රියාවලින් හිත ඈත් වෙනවා. ඒතර ඇහැ පිනවීම පිණිස, කන පිනවීම පිණිස, නාසය පිනවීම පිණිස, දිව පිනවීම පිණිස, කය පිනවීම පිණිස කරන පාපී ක්‍රියා යම් දාක් ඇද්ද ඒවා නොකරින්න ඔහුට පුළුවන්. මක් නිසාද? ඔහු ඒ ගැන තියෙන ඇල්මෙන් නිදහස් වෙනවා. ඇල්ම අයින් වෙලා ඒ නිබ්බිදාවටපත් වුණ කෙනාට සිදුවෙන දෙයක්. එහෙම නැත්නම් ආදීනව සිහි කරන කෙනාට සිදුවෙන දෙයක් තමයි ඒ ගැන රාගයක් තිබ්බනම් ඒ රාගය, ඇල්මක් තිබ්බනම් ඒ ඇල්ම නැති වෙලා යනවා. ඒකට කියනවා විරාගයටපත් වෙනවා කියලා. එසේ ඇල්ම අයින් වුණාන් පස්සේ එතන විරාගයටපත් වුණාන් පස්සේ ඔහු එයින් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන්නේ මොනවයින්ද? පාපී ක්‍රියාවලින්. පාපී ක්‍රියා මොනවද? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වර්ධිකාම සේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය මේ ආදී දේවල්. මේවා කරන්නේ මොකටද? කම්සප විඳින්න. ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන දේවල්. අන්න ඒ වයින් ඒ පෞරස්වීම පිණිස ඒ කම්සප යම්තාක් ඇද්ද අන්න ඒ වයින් නිදහස් වෙනවා ආදීනව සිහි කරන කෙනා. ඒතර ඔහු ඒ ආදීනවේ දන්න නිසා, ආදීනව සිහි කිරීම නිසා පාපී ක්‍රියා වලින් නිදහස් වෙනවා. පාප ක්‍රියා වලින් නිදහස් වෙනකොට ඔහුට පෞරස් වෙන්නේ නැහැ. පෞරස් නොවන කෙනාට පාපේ විපාක නැහැ. ඒ නිසා ඔහු പ്രേත ලෝකෙන් නිදහස්, තිරිසන් ලෝකෙන් නිදහස්, නිරයෙන් නිදහස්, අසුර ලෝකෙන් නිදහස්, සතර අපායෙන් නිදහස් වෙනවා. ඒකට කියනවා විමුක්තියටපත් වෙනවා කියලා. නිදහස් වෙනවා කියලා කියන්නේ ඒකට. ඒතර මේ ලෝකේ යම්තාක් දුක් ඇද්ද ඒ දුක් වලින් විශාල ප්‍රමාණයක්, අතිශය විශාල ප්‍රමාණයක් ඔහුට නැති වෙනවා. ඒ දුක් වලින් ඔහු නිදහස් වෙනවා. සතර අපායෙන් නිදහස් වීමෙන්. මේ ධර්මයේ මෙලෙසම පුරුදු කරන කෙනා මේ ලෝකේ යම්තාක් තව දුක් තිබේද ඒ සියලුම දුක් වලින් ඔහු නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන්නේ ඔහුට ආදීනවේ සිහි කරන්න පුළුවන්කම තියෙන නිසා. ආදීනව සිහි කරන්න පුළුවන් වෙන්නේ ඔහුට ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්කම තියෙන නිසා. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් වෙන්නේ යතහභූත ඥානය තියෙන නිසා. ඒ යතහභූත ඥානය ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අවබෝධය ඇතිවන නිසා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අවබෝධය ඇති වෙන්නේ සිතේ පිරිසිදු භාවය ඇතිවන නිසා. සිතේ පිරිසිදු භාවය ඇති වෙන්නේ සීලවන්ත භාවය නිසා. ඒ නිසා සීලවන්ත භාවය නම් වූ උසස් පුණ්‍ය ක්‍රියාව, උසස් ධර්මය ජීවිතයට වඩා ආදරයෙන් සුරක්ෂිත කරගන්න. ඒ නිසා ඊතා සතුටින් දන් පැන් දෙන ඔබ, ඊතා උනන්දුවෙන් දන් පැන් දෙන ඔබ, ප්‍රීති ප්‍රමෝදයෙන් දන් පැන් දෙන ඔබ, දානයට වඩා අග්‍ර වූ, දානයට වඩා පහසුවෙන් සුරක්ෂිත කරන්න පුළුවන් වූ, දානයට වඩා මහත් වූ විපාක තිබෙන, දානෙහි විපාක පවා බැබලීමට පත් කරවන්නා වූ සතර අපායෙන් මුළුමනින්ම නිදහස් කරවා දෙන, මෙලව සැප උපදවන, පරලෝ සැප උපදවන, සියලු දුකෙන් නිදහස් වීම පිණිස පවතින, නිවන අවබෝධයේ පිණිස පවතින සීලය කියන උතුම් පුණ්‍ය ක්‍රියාව අත් නොහැර කරන්න. අද පටන් ඔබ
ලෝකයේ අග්‍ර සැප ලබා දෙන උතුම් පුණ්‍ය ක්‍රියාවන සීලය සුරක්ෂිත කර ගැනීම පිණිස අදිෂ්ඨාන කරගෙන මෙතෙන් පටන් සීලවන්ත ජීවිතය හොඳින් සුරක්ෂිත කරගන්න උත්සාහ කරන්න. අපි සෙත් පතන ඔබ කොයි කාටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට ඒ ශ්‍රාවක ජීවිතය සම්පූර්ණ කරගන්නට සීලවන්ත උපාසක උපාසිකවන් බවට පත් වේවා කියලා අපි සෙත් පතනවා.